හරි මේ තියෙන්නේ 2017 ප්‍රශ්නේ මාකින් ස්කීම් එක. රයිට් එතකොට ඔතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ බොහොම සරල ප්‍රශ්නයක්. ඒ කියන්නේ මීටර් රීඩර් කෙනෙක් ඉන්නවා ලයිට් බිල් එක තීරණය කරන්න. ඒතර ඒකේ එයා ගිහිල්ලා මීටර් එකෙන් දැනට තියෙන රීඩින් එක රීඩ් කරගන්නවා. ඊළඟට කලින් ඊට කියන්නේ කලින් මාසයේදී තියෙන රීඩින් එක අරගන්නවා. ඒක තමයි previous reading එකයි present reading එකයි past reading එකයි හරි මොකක් හරි ගැළපෙන නම් දෙකක් ඔයගොල්ලෝ අරගන්න ඕනි. කලින් තිබු කියන්නේ මාසයේ අවසානයේ තියෙන දැන් වර්තමානයේ තියෙන reading එක සහ අවසානයේට reading එක කියවපු තැන past reading එක previous reading එක හරි එහෙම කියලා අරගන්නයි තියෙන්නේ. එතකොට ඒ දෙක read කරගන්නවා. ප්‍රශ්න කියලා තියෙනවා ගෙදර අංකය නේද household number එක input කරන්න අවශ්‍යයි කියලා. right එතකොට ප්‍රශ්නය අරගන්නම්. right ගෘහස්ත අංකය කියන එක ගැනීම අවශ්‍යයි කියලා කියලා තියෙනවා inputs විදිහට. එතකොට ගෘහස්ත අංකය පෙර හා වර්තමාන විදුලි මණු කියවීම දුන් විට ගෘහස්ත හිමිකරුගෙන් අයවිය යුතු මුළු මුදල ගණනය කරන්න තමයි ඔයගලන්ට ඇල්ගොරිතම් එකක් හදන්න කියලා තියෙන්නේ. බොහොම සරල දෙයක් තියෙනවා. දැන් පළවෙනි දේ මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා අර සාමාන්‍යයෙන් කට්ටිය ප්‍රැක්ටිස් එකක් විදියට කරනවානේ Python එක අමාරුයි ඒක නිසා අතහැරලා දානවා කියලා. මේ ප්‍රශ්න 2017 අතහැරියා නම් හරිම අපහසුයි. right මොකද මේක බොහොම සරල ප්‍රශ්නයක්. පළවෙනි දේ. ඔයාට syntax මතක නම් 15ම ගන්න ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. right දැන් ඔයගොල්ලෝ 18 19 20 ප්‍රශ්න අරගත්තා මේවට ගොඩක් සමාන්තරයි. right ඒ කියන්නේ අලුතින් ඉන්න මාකින් පැනල් එකේ තියෙන පොඩි ආකල්පයක් තමයි මේ ළමයාට කරගන්න පුළුවන් ප්‍රශ්න දෙනවා කියන එක. right ඔය දැන් විශේෂයෙන් network ප්‍රශ්නේ Python ප්‍රශ්නේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලනවා ළමයින්ට achieve කරගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ විභාගයේ ස්ටෑන්ඩඩ් එක අමාරු බව කියන එක පොඩ්ඩකට අඩු කරලා ඔයගලන්ට කරන්න පුළුවන් achieve කරන්න පුළුවන් දෙයක් settle කරලා දෙන්න. ඒක නිසා අර ඔයගලන්ගේ ඔළුවේ idea එකක් තියෙනවා නම් Python ලොකු ප්‍රශ්න කරන්නේ නැහැ කොහොමත් ඒක අමාරුයි ඒ වගේ idea එකක් තියෙනවා නම් එහෙම තියාගන්න එපා මං කියන්නේ. right හැම ප්‍රශ්නයක්ම කියවලා බලන්න. ඔයගොල්ලෝ කවදාවත් ලියන්න හිතාගෙන ඉන්නේ නැති ප්‍රශ්නයක් හෝ නැත්නම් ඔයාට ෂුවර් නැහැ කියලා හිතන ප්‍රශ්නයක් විභාගයේදී හිතන්නේ නැති විදිහට ලේසි වෙලා එන්න පුළුවන්. right ඒක නිසා මුළු පේපර් එකම කියවලා මොකක්ද කරන්න කියන එක ගැන හිතන්න. right හරි එතකොට මේකේ තියෙන්නේ inputs තුනයි අපිට අරගන්න. නේද? එකක් ගෘහස්ථාංකය අනිත් එක වර්තමාන කියවීම සහ පෙර කියවීම. right එතකොට ඔයගොල්ලන්ගේ flow chart එකේ ඒ තුන reflect කරන්න ඕනේ. මෙතන තියෙනවා read household number ඒක ඒගොල්ලෝ HNO කියලා අරගෙන තියෙනවා. past reading එක RPAST කියලා අරගෙන තියෙනවා. present reading එක R present කියලා අරගෙන තියෙනවා. එතකොට මේක මේ විදිහටම ලියවෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම තුන් දෙනෙක් රීඩ් කරනවා. ඒ තුන් දෙනා මෙන්න මේ විදිහටයි සලකන්නේ කියන ලියවීම ලියවෙන්න ඕනේ. shape එක හරියට තියෙන්න ඕනේ සමාන්තර ආශ්‍රය. right ඊට පස්සේ මෙතනදී මේගොල්ලෝ භාවිතා කරපු ඒකක ගාන කැල්කියුලේට් කරගෙන තියෙනවා. payment එක 0යි කියලා අරගෙනක් තියෙනවා. payment එක කියලා කියන්නේ දාල ගෘහස්ත හිමිකරුවා ගෙවන්න ඕන මුදල. right ඒ payment එක 0 කියලා අරගන්න එක අරගැනීම අත්‍යවශ්‍යම නැහැ. right මොකද අපි මෙතනදී payment equal payment plus කියලා equation එකකට යන්නේ නැහැ. payment කියන variable එකට යම් කිසි calculation එකක් කරලා ඒක assign කිරීමක් විතරයි කරන්නේ. අපිට payment equals 0 කියන තැනට යන්න වෙන්නේ අපි සමීකරණයක් ලියලා තියෙනවා නම් payment equals payment plus යම් කිසි අගයක් කියන විදිහට. right මොකද එතනදී අපි ඒකට කියන්නේ initialize කරනවා කියලා. payment කියන එකට එතකොට මූලික වගයක් තියෙන්න ඕනේ. නමුත් මෙතන එහෙම
විශේෂ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ලිව්ව කියලා වැරද්දකුත් නැහැ right ඊළඟට භාවිත කරපු යුනිට් ගාන කැල්කියුලේට් කරගන්න ඕනේ ඒක වර්තමාන එකෙන් පෙරාගය අඩු කරලා ඉවරලා තමයි කැල්කියුලේට් කරගන්න තියෙන්නේ right මේ දෙකම එකම process එකේ ලිව්වත් කමක් නැහැ process දෙකක් විදිහට ලිව්වත් කමක් නැහැ payment equal 0 කියන එක නැති වුණත් ගැටලුවක් නැහැ right ඊළඟට තමයි condition එක එන්නේ. ඒතර ඔයගොල්ලෝ මෙතෙන්දී අඳුර ගන්න ඕනේ මේකේ iteration එකක් නැහැ. මේකේ තියෙන්නේ selection එකක්. ඒ units ගාන 64ට වඩා අඩු නම් එක ආකාරයකට calculation එක කරනවා. 64ට වැඩි නම් වෙනත් ආකාරයක calculation එකක් කරනවා. ඒතර unit ගාන 64ට අඩු නම් තියෙන්නේ කෙලින්ම භාවිත කරපු unit ගාන 5න් වැඩි කරන්න. right ඒතර ඔයගොල්ලෝ උඩ unit use ගාන හොයාගත්තා. ඒ හොයාගත්ත units ගාන මෙතන 5න් වැඩි කරන්න තියෙනවා. ඊළඟට 64ට වඩා වැඩි නම් 64ක් දක්වා 5න් ගුණ කරන්න ඕනේ. එතකොට ඒකේ condition එක දීලා තියෙන්නේ එහෙමයි. unit 64ක් දක්වා රුපියල් 5යි. 64ට වැඩි වෙන හැම unit එකකටම රුපියල් 10යි. එතකොට සමීකරණය මේ ආකාරයෙන් ලියවෙන්න ඕනේ. 64 වැඩි වෙන්න ඕනේ 5න්. unit use කියන එක ඒ කියන්නේ අපි භාවිත කරපු සම්පූර්ණ unit ගානෙන් මෙතන තියෙන calculation එකෙන් 64ක් අඩු කරාම අපිට එනවා 64ට වැඩිපුර පාවිච්චි කරපු unit ගාන. ඒක ගුණ කරන්න ඕනේ 10යි. ওই දෙක එකතුව තමයි 64ට වැඩි අවස්ථාවකදී payment එක වෙන්නේ. right? එතකොට ඒ තමයි condition එකට අදාළව ඔයගලන්ට කරන්න තියෙන process එක 64ට වැඩි නම් එකක් එහෙම නෙවෙයි නම් තව එකක් ඔයගලන්ට condition එක අනිත් පැත්තට ලියන්නත් පුළුවන් unit use ගාන less than or equal 64 කියලා අරගන්නත් පුළුවන් එහෙම අරගත්තොත් මේකේ තියෙන years no මාරු වෙන්න ඕනේ no එක මෙතනට එන්න ඕනේ years එක මෙතනට එන්න ඕනේ මේ processes ඒ විදිහමයි years no මාරු වීම විතරයි සිද්ධ වෙන්නේ right ඒ දෙක උනායින් පස්සේ නැවත පොදු මාවතකට එකතු වෙනවා. දැන් මෙතන ඇත්තටම මේ මාකින් ස්කීම් එකේ මෙහෙම පෙන්නලා තිබ්බට වඩා හොඳයි මේක ගෙනල්ලා මේ ෆ්ලෝ එකට කනෙක්ට් කරනවා නම්. ඊට පස්සේ කොහොමද පේමන්ට් එක print කරගන්නයි තියෙන්නේ. right ඒකට ඔය ලකුණු තියෙනවා නම් මේගොල්ලෝ ලකුණු දීලා තියෙන්නේ input එකට එක ලකුණයි. මෙතන calculation එක කරනවට එක ලකුණයි. මෙතන තියෙන condition එකට එක ලකුණයි. මේ processes දෙකට yes එකේ process එකයි no එකේ process එකටයි වෙන වෙනම එක ලකුණ print එකට එක ලකුණක් දීලා තියෙනවා end එක තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා right එහෙම දීලා ලකුණු 7ක් දීලා තියෙනවා flow chart එකට දැන් ඔය ලකුණු 7 කියලා කියන්නේ බොහොම ලේසි ලකුණු 7ක් right ඔක බොහොම සරල flow chart එකක් right ඊළඟට ඔයගලගෙන් අහලා තියෙනවා Python function එක flow chart එක සම්බන්ධයෙන් දේවල් ටික පැහැදිලිද ළමයි ගැටලු තියෙනවද නැත්නම් ඔයගොල්ලෝ වෙන ඇඳපු විදිහක් තියෙනවා නම් ඒකත් මට එවන්න මොකද තව approaches තියෙන්න පුළුවන් හිතන්නේ නැති අපි right ගැටලු තියෙනවද හරි මම ෆ්ලෝ chart එක විනාඩියක් තියන්නම් කාට හරි වුමනා නම් පොඩ්ඩක් බලලා වැඩේ සෙටල් කරගන්න ෆ්ලෝ chart එකෙන් දේවල් අරගන්න කාට හරි වුමනයිද පොඩ්ඩක් එහෙම අවශ්‍ය නැත්නම් කියන්න අපි ඉස්සරහට යමු ටක් ගන්න.
නෑ ඉසුරු නෑ කලින් රීත්මත් ඔය ප්‍රශ්නය හුවා ෆ්ලෝ චාට් එක සිංහලෙන් ඇඳලා ඔයාට කෝඩ් එක ලියනකොට ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. රයිට් මොකද අපි Python ලියනකොට Python තියෙන්නේ ඉංග්‍රීසි වලින් ලියන එකනේ අපිට හුරු. රයිට් ඒක නිසා ඉංග්‍රීසි වලින් ලිව්වා කියලා ගැටලුවක් නෑ. රයිට් හරි අපි කෝඩ් එක ගැන කතා කරමු. එතකොට කෝඩ් එක මැප් කරගන්නකොට හරිම ලේසි. මුලින්ම අපේ ෆ්ලෝ chart එකේ දේවල් තුනක් අපි අරගන්න කියලා තිබුණා. එතනදී අපි මේ දේවල් තුන ගන්න ඕනේ. ගන්නකොට මේ present reading එකයි past reading එකයි පාවිච්චි කරලා අපි පාවිච්චි කරපු යුනිට් ගාන හොයා ගන්නවා. ඒ යුනිට් ගාන හොයා ගන්නවා කියලා කියන්නේ කැල්කියුලේෂන් එකක් කියන්නේ. කැල්කියුලේෂන් එකක් කියන්න නම් present reading එකයි past reading එකයි integer type එකක් වෙන්න ඕනේ. right? එතකොට මේ HNO කියලා මේගොල්ලෝ අරගෙන තියෙන්නේ house number කියන එක. right? ඒ house number කියන එක ගන්නකොට ළමයි හොඳට මතක තියාගන්න දැන් මේ flow chart එකේ ඕගොල්ලෝ propose කරනවානේ variable එකක්. අන්නේ variable එකම මෙතනට පාවිච්චි කරන්න. ඒවා ඒගොල්ලෝ බලයි. right? එතකොට HNO එක අරගෙන තියෙනවා house number එක. ඒක නිකන් enter household number කියන එක අරගෙන input එකක් අරගෙන තියෙන්නේ. එයාව integer එකක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද household number එක calculation වලට අදාළ වෙන්නේ නැහැ. හැබැයි past reading එකයි present reading එකයි අනිවාර්යෙන් input function එකෙන් අරගෙන එයාව integer එකක් බවට පරිවර්තනය කළ යුතුයි. මොකද සාමාන්‍ය input function එකෙන් ඔයගලන්ට return වෙන්නේ string value එක. string එකක් විදිහට වචනයක් විදිහට තමයි ඒ input කරන දේ Python අරගන්නේ. එතකොට නමුත් අපිට past reading and present reading කියන දෙන්න ඉලක්කම් දෙකක් විදිහට අවශ්‍යයි. ඒක නිසා int එක ඇතුලේ දාන්න ඕනේ. ඔන්න ඔය තැන් අමතක කරගන්න එපා. right? මොකද ඔයගලන්ට පේනවා ඇති marking scheme එකේ මේ තුන් දෙනාම හරිනම් තමයි එක ලකුණක් දීලා තියෙන්නේ. inputs තුන හරිනම් එක ලකුණක් දීලා. ඒතර කොතනක හෝ වැරදුනොත් ඔයගලන්ට ඒ ලකුණ අයින්ට වෙනවා. right? ඊළඟට unit used භාවිතා කරපු unit ගාන calculate කරගෙන තියෙනවා present reading එකෙන් past reading එක අඩු කරලා. right? ඊළඟට if condition එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේවයි syntax හරියටම පාවිච්චි කරන්න. if කියන එක total simple. right? unit used කියන එක ඔයාගේ variable එකේ නමේ විදිහට එන්න ඕනේ. right? larger than 64. ඒක ඔයාගේ flow chart එකේ පාවිච්චි කරපු condition එක. සහ මේ colon එක. දැන් මෙතනදී ඒගොල්ලෝ වැඩිපුරම බලන්නේ syntax errors ගැන. right? logical error එක පැත්තගෙනත් බලනවා. syntax වල තමයි වැඩිපුරම දෙන්නේ. ඊළඟට මෙතන payment සමානයි ඔයගොල්ලෝ අර ලියපු conditions දෙක years පාරදී මොකද වෙන්නේ no පාරදී මොකද වෙන්නේ කියන එක. ඒත් years පාරදී වෙන එක තමයි if එක යටතේ ලියවෙන්න ඕනේ. ඊළඟට else එක if කියන වචනේ කෙලින් ලියවිලා තියෙන්න ඕනේ. colon එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ payment එක indent වෙලා තියෙන්න ඕනේ. right? මෙතන පේන්න තියෙන indentation ඒ විදිහටම තියෙන්න ඕනේ. right? ඒ වගේම payment එක print කරන එක if block එකෙන් එළියේ. ඒ කියන්නේ if else වචන කෙලින් තමයි print එක තියෙන්නේ. right? ඒ ටික තියෙනවා නම් ඒගොල්ලෝ එක ලකුණ ගානේ input කරගන්න එකට එක ලකුණක් දීලා තිනවා. if condition එකට එක ලකුණක් දීලා තිනවා. else එකට එක ලකුණක් දීලා තිනවා. ඒකේ if එකයි computation එකයි. ඒ කියන්නේ මේ set එකට තමයි එක ලකුණ. ඊළඟට ආයි මේ set එකට එක ලකුණක් දීලා තිනවා. print කරනවට එක ලකුණක් දීලා තියෙනවා. ඒකට ලකුණු 4යි. assumptions වලට ලකුණු දීලා නැහැ ළමයි. නමුත් assumptions අපිට ඔළුවට එනවා නම් අනිවාර්යෙන් උපකල්පන ලියන්න. මොකද සමහර විට යම් අවස්ථාවකදී assumption එකකට අනිවාර්ය assumption එකක් තිබුණොත් එහෙම ඒකට ලකුණු වෙන් කරන්න ඉඩ තියෙනවා. right? එතකොට මෙතන මේගොල්ලෝ අරගෙන තියෙන්නේ present meter reading එක past meter reading එකට වඩා වැඩි ලොකු වෙන්න ඕනේ. විය යුතුයි නැත්නම් ඍණාගයක් එනවනේ. right? ඊළඟට integer value එක present and past meter reading වලට integer values ගන්නවා කියන එක. right? ඕක මෙහෙමයි. අනිත් පැත්තෙන් කෙනෙකුට තව කෙනෙකුට කියන්න පුළුවන් ඔය integer values ගන්නවා කියන එක නෑ integer values නෙමෙයි floating value එකක් ගන්නවා කියලා. ඒකේ වැරද්දක් නෑ.
එතකොට ඔයා මේ present reading past reading එක කොහොමත් මෙතන program එකේදී integer එකක් බවට පරිවර්තනය කිරීම කරනවා. එතකොට ඔයා මෙතෙන්දී integers ගත්තත් එකයි float ගත්තත් එකයි. මොකක් ගත්තත් integer එකක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. නමුත් කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන් enter කරන values float values දෙනවා කියන එක. ඒක ගැටලුවක් නැහැ. right? හතරවෙනි අන්තිම කොටස තමයි කට්ටිය හිර වුණොත් හිර වෙන්නේ. ඒගොල්ලෝ අහලා තියෙනවා මේ ෆන්ක්ෂන් එකකින් යම්කිසි වැඩක් කරන්න කියලා. ඒතර ඒක ප්‍රශ්නේ තියෙන්නේ ගෘහස්ථාංකය විදුලි මණු කියවීම සහ අය කළ යුතු මුළු මුදල පවතින DEB text නම් වූ පාට ගොනුවක අගට ලිවීමට අවශ්‍ය Python ශ්‍රිතයක් ගොඩනගන්න. එතකොට මෙතනදී අර උඩ ලියපු කෝඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කෝඩ් එකේම පහළ මේ කොටස ලියවෙනවා කියලා උපකල්පනය කරලා අපිට ලියන්න පුළුවන්. නැත්නම් අපිට ආයෙ මුල ඉඳලා ලියන්න වෙනවනේ. මේගොල්ලෝ මේකේ පැහැදිලිව කියලා තියෙනවා මේ ටික දාගන්න අවශ්‍ය Python ශ්‍රිතය ගොඩනගන්න කියලා. right? ඒතර ඔතනදී ඔයගලන්ට විවිධ ක්‍රම තියෙනවා කරන්න පුළුවන් ඒක. right? ඒතර මේ මාකින් ස්කීම් එකේ එයින් ක්‍රම කීපයක් පෙන්නලා තියෙනවා. ඒතර මේගොල්ලෝ අරගෙන තිනවා def keyword එක ෆන්ක්ෂන් එකේ නම හිස්තැන් නැති අකුරකින් පටන් ගන්න අකුරකට පස්සේ underscore ඉලක්කම් අකුරු පමණක් භාවිතා වෙලා තියෙන වචනයක් විය යුතුයි. right? එතකොට meaningful name එකක් දුන්නට දෙනවා නම් හොඳයි. right? මෙතන මේගොල්ලෝ house number මේ RP කියන්නේ past reading එක present reading එක සහ මෙතන අරගෙන තියෙන charge කියලා variable එකක්. right? ඔය විදිහට ගන්නත් පුළුවන්. අපිට අවශ්‍ය නම් ඕක නොගෙන ඉන්නත් පුළුවන්. මොකද මේ ඔයගලන්ට මතක ඇති අපි global variable local variable කතා කරනකොට කිව්වා මේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ යම්කිසි දෙයක් පාවිච්චි කරන්න කියලා තියෙන වෙලාවට ඒක ෆන්ක්ෂන් එක ඇතුලේ නිර්වචනය වෙලා නැත්නම් ඊළඟට බලන තැන තමයි ෆන්ක්ෂන් එකෙන් එළිය කියන එක. right? එතකොට ඒක ෆන්ක්ෂන් එකෙන් එළිය බලලා කරනවා. හැබැයි හොඳ ප්‍රැක්ටිස් එකක් මේ ටික මෙහෙම අරගන්න එක. මොකද එතකොට ඔයාට මේ වැඩේ කියන්නේ ෆන්ක්ෂන් එක ඇතුළෙම මේ වැඩේ කරගන්නවා කියන අයිඩියා එක දෙන්න පුළුවන්. right? ඒතර මේක මේ ෆන්ක්ෂන් එකේදී මෙතනට පාවිච්චි කරන variable හතර කැමැති variable හතරක් විය හැකියි. මේ උඩ තියෙන variable name විය යුතු නැහැ. හේතුව තමයි මේ මෙතන අපි variable define කරනකොට මේ variables function එකට අයිති variables. ඒක එළියේ මේගොල්ලන්ගේ නම මොකක්ද කියන එක මත මෙතනට දාන නම තීරණය වෙන්නේ නැහැ. අපි මෙතන නම් ටිකක් define කරොත් අපි කරන්නේ calling function එකේදී එළියේ ඉන්න කට්ටියගෙන් මේගොල්ලන්ට යම්කිසි අගයක් pass කරන එක කරන්නේ. මේගොල්ලෝ function එකට අදාළ කට්ටිය. right? ඒකට මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්න පුළුවන් write to file කියලා වරහන් ඇතුලේ මේ ෆන්ක්ෂන් එකට එළියෙන් වරහන් ඇතුලේ පාස් කරන්න ඕනේ අවශ්‍ය දේවල් ටික මේ ෆන්ක්ෂන් එකට අදාළව. එහෙම වුණොත් ඔයා පාස් කරන්න ඕනේ h number rps rpast rpresent ඊළඟට ඔයගොල්ලෝ මෙතනදී හදාගත්තේ payment කියන එක පාස් කරන්න ඕනේ. එතකොට h number කියන එක house number ට assign වෙනවා. rpast කියන එක මෙතනත් rpast ම තමයි assign වෙන්නේ. rpresent වලට assign වෙනවා. payment කියන එක charge එකට assign වෙනවා. right? ඔය ඒ definition එකේ වෙච්ච දේ පැහැදිලිද? තමයි අවුලමයි පැහැදිලිද? right. හරි. ඊළඟට මේගොල්ලෝ ප්‍රශ්නේ පැහැදිලිව කියලා තියෙනවා මේ දැනට පවතින
dab.txt නම් වූ පාට ගොනුවක අගට ලිවීමට කියලා. එතකොට පැහැදිලිවම ෆයිල් ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් වෙන්න ඕනේ deb.txt එකට අදාළව cursor එක content එකේ යටටම ඇවිල්ලා connect වෙන විදිහට. ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ append කියන කියන access modifier එකට විතරයි. w පාවිච්චි කරොත් මුලින් ඉඳලා ලියනවා. x පාවිච්චි කරොත් error එකක් දෙනවා. ඒ තමයි උතන්ට පාවිච්චි කරන්න පුළුවන් access modifier එක. ඒක අනිවාර්යෙන් ඒක එහෙම තිබිය යුතුයි. ෆයිල් එකේ නම all symbols වලින් තියෙනවා. මොකද ඒක දීලා තියෙන්නේ මේ විදිහට deb.txt. එතකොට ෆයිල් ඔබ්ජෙක්ට් එකට ඔයාලට කැමති අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. f කියලාම නීතියක් නැහැ. equal open කියන එක all symbol තියෙන්න ඕනේ. වරහන් ඇතුලේ මේ දෙන්න string variables දෙකක් විදිහට තියෙන්න ඕනේ. right? ඒ කියන්නේ deb.txt කියන එකත් double quotes හරි single quotes හරි වෙන්න ඕනේ. a කියන එකත් double quotes හරි single quotes හරි ඇතුලේ වෙන්න ඕනේ. ඒක තමයි first step එක. ඒතකොට append කරන්න ෆයිල් එක open කරගත්තා. ඊට පස්සේ ඔයාලට print function එක පාවිච්චි කරන්න පුළුවන් මේ කියන variables ටික ටක් කරලා ෆයිල් එකට ලියන්න. මේක තමයි ලේසිම විදිහ ඔයගලන්ට ෆයිල් එකකට write කරගන්න තියෙන. right? අපි මේ කතා කරා print function එක ගැන කතා කරනකොට එතකොට අදාළ variables ටික දෙනවා. file කියන attribute එකට මේක ඇතුලේ තියෙන file කියන attribute එක කියලා කියන්නේ බෑ. file කියන parameter එකට. file කියන parameter එකට file object එකේ නම. ඒ කියන්නේ මෙතන අපි define කරපු නම දෙන්න ඕනේ. මේ separator කියන එකට කියන්නේ by default separator එක තියෙන්නේ හිස් තැනක්. ඒ separator එක කමා එකක් දැමීම අත්‍යවශ්‍ය නැහැ. අපි ඒක ප්‍රශ්නෙන් ඔයගලන් වෙතන්ට හිර කරලා නැහැනේ නේද? අගට ලිවීමටනේ. ඔව්. පාට ගුණයේ අගට ලිවීමට. ඒතර මේක කියලා නැහැ කමා එකෙන් separate කරලා ලියන්න ඕනේ. එහෙම කියලා දෙයක් කියලා නැහැනේ. ඒක නිසා ඒක නොදැම්මට කමක් නැහැ. ඒතර ශෙහාරා ඔයා ලියපු එක හරි පුතේ. separate එක අත්‍යවශ්‍ය නැහැ එතනට right? separate එක දැම්ම කියලා ගැටලුවකුත් නැහැ. ඒතර separate එක දැම්මම වෙන්නේ මේ print වෙන එක පේලියෙන් පේලිය sorry කමා දදා print වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔය ෆයිල් එකට ලියන්න පුළුවන් ඒක ලේසිම ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයාට f.write කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් මේ print statement එක වෙනුවට. right? එතකොට ෆයිල් එකකට write කරන method එකක් සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙන්නේ write method එක. write method එකේදී write එක ඇතුලේ මම කිව්වා දෙන්න ඕනේ string එකක්. එතකොට මේගොල්ලෝ මේ string එක දීලා තියෙන්නේ house number එක string එකක් බවට පරිවර්තනය කරලා තියෙනවා string කියන function එක ඇතුළට දාලා str කියන function එක ඇතුළට දාලා ඒතර house number එක string එකක් වෙනවා. එතනට මේගොල්ලෝ එකතු කරලා තියෙනවා හිස් තැනක්. මේකෙන් කියන්නේ ඒක. මේ house කියන house number කියන variable එක string එකක් කරන්න එයා සමග අලවන්න නැත්නම් බද්ධ කරන්න හිස් තැනක්. ඊට පස්සේ ආයි rpast කියන එකේනා string එකක් කරන්න එයා සමග බද්ධ කරන්න හිස් තැනක්. එතකොට අපේ ෆයිල් එකේ ලියවෙන්නේ house number එක ලියවෙනවා හිස් තැනක් වැටෙනවා past reading එක ලියවෙනවා හිස් තැනක් වැටෙනවා present reading එක ලියනවා හිස් තැනක් වැටෙනවා charge එක නැත්නම් payment එක ලියවෙනවා. right? එතකොට ඒකෙම තව ක්‍රමයක් තමයි මෙතන අපි කතා කරලා තියෙන්නේ. right? මේ ක්‍රමයක් අපි ඔය පහුගිය MCQ paper එකේ 2012 කතා කරනකොට කතා කරානේ %s පාවිච්චි කරලා percentage mark එකයි එක මේ percentage s තැන් වලට එන්න ඕනේ ඒවා house number r past r present charge කියලා පෙන්නන්න පුළුවන්. සහ ඕගලන්ට dot format කියන function එක පාවිච්චි කරන්න පුළුවන්. සංගල වරහන් පාවිච්චි කරලා ඔය percentage s තියෙන තැන් වලට සංගල වරහන් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මේ එළියේ percentage එක තියෙන තැන. ඒ කියන්නේ මේ percentage s තියෙන තැන් වලට සංගල වරහන් පාවිච්චි කරලා double quotes ඇතුළෙම මේ තැන් හතරට සංකර වරහන් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මෙතනට dot එකක් එන්නේ. dot format කියන function එකේ parameters විදියට ආයසරයක් මේ හතරම දෙන්න පුළුවන්. එහෙම දුන්නා මේක
අදාළ ෆයිල් එකට රයිට් කර ගැනීම කරනවා. හරි. පැහැදිලිද වැඩේ කරන විදිහ ළමයි? හරි. එතකොට ලකුණු දාගන්න පුළුවන් ඕගලන්ට ෆන්ක්ෂන් ඩෙෆිනිෂන් එක ලිව්වට එක ලකුණයි. ෆයිල් එක append එකෙන් ඕපන් කරාට එක ලකුණයි. හරියට රයිට් කරන එක ලියලා තිබ්බනම් එක ලකුණයි. ෆයිල් එක ක්ලෝස් කරාට එක ලකුණයි. රයිට්. ඔයගලන්ට මතක ඇති මම ෆයිල් එක වැඩ කරනකොට කිව්වා අනිවාර්යෙන් ඕපන් කරන්න ඕනේ, අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕනේ. රයිට්. දැන් මේ ප්‍රශ්නේ ළමයි 15න් 15 ගන්න බැරි තැනක් ගැන මට හිතෙනවා නම් හිතන එකම තැන මෙන්න මේ f.write එක ලියා ගන්න එකේදී ඕගොල්ලෝගේ සිද්ධ වෙන්න පුළුවන් පොඩි අඩුපාඩු. ඒ ලකුණ විතරයි ඕගලන්ට අහිමි වෙනවා නම් අහිමි විය හැකි එකම තැන. අනිත් තැන් ඔක්කොම අපිට නිකන් බොහොම ප්‍රාථමික දේවල් තියෙනවා. right? හරි. ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? කරපු අය? හරි. තව විනාඩි 10ක් විතර අපිට තියෙන්නේ. අපි ලබන බදාදා කෙලින්ම e-commerce පටන් ගමු. මේ විනාඩි 10 ඇතුළත අපි මේ 2017 පේපර් එකේ තියෙන MCQ ටික ටක් ගාලා කතා බහ කරලා සෙෂන් එක නතර කරමු. right සිංහල පේපර් එක ගන්නම්. ඔව් 29 මොකක්ද උත්තරේ? ඔව් ෂහර ඒක තමයි උත්තරේ. අනිත් අය මොකද උත්තරේ? චමත් ඒක නෙවෙයි උත්තරේ. රිද්මා උත්තරේ හරි. අනිත් අය ඔව් චමන් ඒක තමයි උත්තරේ. ඉස්සුරු නෑ. සත්‍ය වෙන වගන්ති ඉස්සුරු අහන්නේ. සහන් උත්තරේ හරි. right මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇල්ගොරිතම සම්බන්ධයෙන් පහක් දක්වන කුමන වගන්තිය සත්‍ය වේද? ගැටලුවක් විසඳීමට යොදා ගන්නා පියවර වල සමූහයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. ඒක යම් ප්‍රමාණයකට හරි පිළිතුරක්. right හැබැයි ඒක වඩා හොඳට විස්තර කරනවා දෙවෙනි එකේදී. ගැටලුවක් විසඳීමට යොදා ගන්නා කාර්යවල අනුක්‍රමයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. right දෙක කියන එක තමයි එතකොට ඔකට එන උත්තරේ.
තුන්වෙනි එක වැරදි වෙන්නේ ඕනෑම ගැටලුවක් විසඳීම සඳහා වැඩිමනක්ම තිබිය හැක්කේ එක් ඇල්ගොරිතමයක් පමණි. ඒ කියන්නේ වැඩිමනක් කියලා කියන්නේ උපරිම එකයි තියෙන්න පුළුවන් කියන එක. එතකොට එකක් නෙවෙයි alternative approaches ගොඩක් තියෙන්න පුළුවන්. ඇල්ගොරිතමයකට අපරිමිත පියවර සංඛ්‍යාවක් තිබිය හැකිය. තිබිය හැකිය කියන එක හැම අවස්ථාවකටම නිවැරදි එකක් නෙවෙයි. right? තියෙන්න පුළුවන්. හැබැයි ඒක එක පැත්තකින් නිවැරදි ඇල්ගොරිතමයක් නැත්නම් අපි කියනවා කාර්යක්ෂම ඇල්ගොරිතමයක් නෙවෙයි කියලා. අපරිමිත පියවර සංඛ්‍යාවක් තියෙනවා. කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ නැහැ කියන එක. right? එහෙම ඒක නිසා ඒ ෆැක්ට් එක නිසා හතරවෙනි එක නිවැරදි වෙන්නේ නැහැ. පස්වෙනි එකේ කියනවා ඇල්ගොරිතමයක් පරිමිත කාලයක් තුළදී අවසන් වීමට අවශ්‍ය නොවේ. ආයතර හතරවෙනි එකේම පියවර සංඛ්‍යාව අපරිමිත නම් කාලය අපරිමිත වෙනවනේ. එතකොට අවශ්‍ය නොවේ කියන එකෙන් කියන්නේ එහෙම දෙයක් තමයි. ඒතර එහෙම නැහැ. අදාළ කාලයක් තුල අවසන් විය යුතුයි. ඒ කියන්නේ කවදාවත් ඉවර වෙන්නේ නැති ලූප් එකක් තියලා තේරුමක් නැහැ. right? එතකොට දෙක තමයි උකට ගැලපෙන උත්තරේ විදියට අපිට අරගන්න තියෙන්නේ. ඊළඟට 41 නිවැරදි ප්‍රකාශය අහන්නේ සහන් ඒක නෙවෙයි උත්තරේ. ඔව් ෂෙහාර ඒක තමයි උත්තරේ. ඔව් චමත් උත්තරේ හරි. අනිත් අය රිද්මා උත්තරේ හරි. right? ඔව් 41 වෙනි ප්‍රශ්නේ අහන්නේ Python දත්ත ප්‍රරූප ප්‍රකාශන පිළිබඳ පහත් දක්වන කවර වගන්තිය නිවැරදි වේද? string යනු mutable දත්ත ප්‍රරූපයකි. mutable දෙන්නයි ඉන්නේ. කවුද? list එකයි dictionary එකයි. අනිත් කට්ටිය ඔක්කොම immutable. mutable කියන්නේ වෙනස් කළ හැකි කියන එක වෙනස් කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. list එකයි dictionary. අනිත් හැමෝම immutable. එතකොට string කියන්නේ immutable එක්කෙනෙක්, list කියන්නේ mutable එක්කෙනෙක්. ඒක නිසා 1යි 2යි වර්ධිනවා. ඒක මාරු කරලා ඒගොල්ලෝ කියලා තියෙනවා. තුන්වෙනි එක වැරදි. tuple වලට අදාළව තියෙන්නේ සාමාන්‍ය වරහන් දෙකක්. එහෙමත් නැත්නම් වරහන් රහිතව 1,2,3 කිව්වම automatically tuple එකක් බවට පත් කරනවා. ඒකට තමයි අපි tuple packing කියලා කියන්නේ. right? හතරවෙනි එක වැරදිද? right? මට ඔය හතරවෙනි එක පෙන්වන්න උවමනා නිසායි මම මේක අරගත්තේ. right? මේ හතරවෙනි එකේ තියෙන ප්‍රකාශය මේක මෙහෙම දුන්නොත් execution එකක් එනවා. එන්නේ දෙක විතරයි. right? මේගොල්ලෝ output එක දීලා තියෙන්නේ කොටු අරහන්. දැන් මේ වගේ අපිට දැන් මේවා අපි කතා කරනකොට කතා කරේ නැහැනේ. ඔන්න ඔය ආකාරයේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා අපි
questions ටික කරගෙන යනකොට විශේෂයෙන් 2020 පේපර් එකේ තව අලුත් විදිහකට මේගොල්ලෝ මේක දීලා තියෙනවා. ඒ පේපර් එක කරනකොට අපි ඒක කතා කරමු. මෙහෙම දුන්නමත් දැන් මෙතෙන්දි මුලින් කියන්නේ මේ අදාළ data එක කවුද? ඊළඟ කොටු අරහණෙන් කියන්නේ පාවිච්චි කරන්න අවශ්‍ය ඉන්ඩෙක්ස් එක මොකක්ද කියන එක. right? එතකොට ඒකට අදාළව උත්තරේ වෙන්නේ දෙක. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් දුන්නොත් බිඳුව කෝලන් 2 ඔහොම දුන්නොත් ඔය කියන්නේ ස්ලයිස් කරන්න කියලා. right? ඒ කියන්නේ බිඳුවෙන් පටන් අරගෙන. ඒ කියන්නේ මේ 1 2 3 කියන ලිස්ට් එකේ බිඳුව ඉන්ඩෙක්ස් එක හම්බෙන්නේ 1ට. පළවෙනි ඉන්ඩෙක්ස් එක හම්බෙන්නේ 2ට, දෙවෙනි ඉන්ඩෙක්ස් එක හම්බෙන්නේ 3ට. එතකොට බිඳුවේ සිට 2 දක්වා ලියන්න කිව්වම අපි දන්නවා Python වල කියලා තියෙන ඉන්ඩෙක්ස් එකට එකක් කලින් නතර වෙනවා. right? ඒ කියන්නේ 1 2 කියලා නතර වෙන්න ඕනේ. right? මේකම ඔයගලන්ට දුන්නොත් මෙහෙම ඔය විදිහට දුන්නොත් මොකක් වෙන්න ඕනේද උත්තරේ? ඔවලමයි ඕකේ ස්ටාර්ට් එක දීලා තියෙනවා එන්ඩ් එක දීලා නැහැ. ඔව් විසරු ඔක්කොම ටික එන්න ඕනේ. right? දැක්කද? 1 2 3 කියලා එනවා. right? ඕක දුන්නොත් මෙහෙම මෙහෙම දුන්නොත් මොකක්ද උත්තරේ? ඔව්. බලන්න උත්තරේ එන විදිහ නිකම්ම එක නෙවෙයි කොටු වරහන් ඇතුලේ එක. කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි මේ ඉන්ඩෙක්ස් එක කෙලින්ම ඉල්ලුවොත් ඔයගලන්ට එන්නේ ඉන්ඩෙක්ස් එකට අදාළ අගය විතරයි. හැබැයි ස්ලයිස් ඔපරේටර්ස් පාවිච්චි කරොත් උත්තරේට එක අයිටම් එකක් විතරක් තිබ්බත් උත්තරේ එන්නේ කොටු වරහන් එක. right? ඕවා MCQ වලට අහන්න පුළුවන්. දැන් මේගොල්ලෝ ඔය ප්‍රශ්න දීලා තියෙන්නේත් ඒක. ඕවම කරකව අහන්න පුළුවන්. right? ඒක නිසා ඔය ස්වභාවයන් ගැන හරියට ඔළුවේ තියාගන්න. right? හරි. අපි මේ 42යි 43යි ටක් ගාලා කරලා නතර කරමු. right? 42ට උත්තරේ මොකද්ද ළමයි? ඔව් සහන් 42ට ඔව් උත්තරේ හරි. ඔව් ෂහර උත්තරේ හරි. right? එතකොට මේ ප්‍රශ්නේ A කියලා කියන්නේ මේ කවුද? complex value එකක්. right? තපරකින් ළමයි මේක complex value එකක් නෙවෙයි මේ තියෙන්නේ scientific විදිහට දීපු ඒ කියන්නේ floating point එකක්ම තමයි මේ තියෙන්නේ floating point value එක complex value එක එන්නේ a + bj කියන ආකාරයට මේකේ තියෙන 2.3 වැඩි කිරීම 10 වර්ගය ඒ කියන්නේ විද්‍යාත්මක ආකාරයෙන් නිරූපණය කිරීමක් තියෙන්නේ
right? ඒතර ඒක අපි අරගන්නේ floating point value එකක් විදිහට. මෙතන මේ true කියන අගය boolean value එකක් වෙන්නේ නැහැ. boolean value එක එන්නේ capital T වලින් පටන් අරන් ඉතිරි ටික simple වෙන්න ඕන. ඒක නිසා මේක නිවැරදි දත්ත ප්‍රරූපයක් වෙන්නේ නැහැ. මෙහෙම true ලියනවා නම් මේ string එකක් වගේ දෙපැත්තට double quotes දාලා ලියන්න ඕන. නැත්නම් වැරදි. This isn't a string කියන එක string එකක් විදිහට තමයි අපි සලකන්නේ. මේ දෙපැත්තේ double quotes වලින් තියෙනවා මැද single quote එකක් පාවිච්චි වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙයාව double quotes වලින් සීමා වෙන්න ඕනේ. මෙතන double quote එකක් විතරයි තියෙන්නේ. double quotes දෙකක් තිබුණා නම් මේක valid answer එකක්. නැත්නම් single quotes දෙකක්. සමහර ළමයි ඔක වරද්දගත්ත single quotes දෙකක් ද ඔය තියෙන්නේ කියන එක. හිතලා බලලා D එකක් empty string එකක් විදිහට පරිවර්තනය කරලා ACD කියලා උත්තරයටත් යන්න ගිහිලා තිබුණා ගොඩක් අය. right? එහෙම වෙලාවක අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ double quote එකයි මේ double quote එකයි සංසන්දනය කිරීම. මොකද single quotes දෙකක් වුණා නම් quotes දෙක අතර පරතරය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක ටිකක් unfair විභාගයක් වගේ තැනකදී ඔක දෙන එක. නමුත් උත්තරේ ගියේ ඒ හා ඒ පමණයි කියන එක. right. තත්කාල කියන්නේ 43ට උත්තරේ මොකක්ද කියලා. 43 start එක තියෙනවා end එක නැහැ step එක තියෙනවා. නෑ ඔය සහන් කලබල වුණා. ෂෙහාරව් ඒක තමයි උත්තරේ. සහන් ආයි කලබල නැතුව හිතන්න. ඔව් අන්න හරි. ඒක තමයි උත්තරේ. චමත් ඔව් උත්තරේ හරි. රිද්මා උත්තරේ හරි. හොඳයි. right. එතකොට මෙතන කියලා තියෙන්නේ list එකක් දීලා තියෙනවා. list එකට slice operation එක දීලා තියෙනවා දෙකෙන් පටන් ගන්න දෙවෙනි index එකෙන් පටන් ගන්න ඉවර වෙන තැනක් නැහැ කියලා. step එක දෙකයි. දෙකෙන් දෙකට යන්න කියලා තියෙනවා. එහෙනම් දෙවෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ කොතනද? 1 කියන්නේ බිඳුව, 2 කියන්නේ 1, 3 කියන කෙනා තමයි දෙවෙනි ඉන්ඩෙක්ස් එක තියෙන්නේ. එතකොට 3 මෙතන 3 කියන එක්කෙනා මුලින් එනවා. ඊට පස්සේ print වෙන්නේ 5. මොකද දෙකෙන් දෙකට යන්න කියන්නේ. එතකොට 3ත් එක්ක දෙන්නෙක් පහු කරා 5. 5ත් එක්ක දෙන්නෙක් පහු කරලා යන්න ඉඩක් නැහැ. ඒක නිසා 3 5 තමයි උත්තරේ එන්නේ. කලබල වෙලා මෙයාව සිලෙක්ට් කරන්න එපා. ගොඩක් අය කරගන්න වැරද්දක්. ස්ලයිස් ඔපරේටර් එක පාවිච්චි කරාම අනිවාර්යෙන් කොටු වරහන් එක තමයි ඔයාලට උත්තරේ එන්නේ. right? ඒක නිසා හතරවෙනි එක තමයි නිවැරදි උත්තරේ විදියට ගන්න තියෙන්නේ. හරි. right. එතකොට Python ළමයි ගොඩ දාගන්න තියෙන එකම ක්‍රමය ඔය විදිහට ප්‍රශ්න විශේෂයෙන් ඕගොල්ලෝ Python ප්‍රශ්න ටික ෆිල්ටර් කරලා අරගෙන 2011 ඉඳලා 2020 වෙනකම් MCQ ටික නැවත කරන්න ඒ MCQ 100%ක්ම හරියනකම්. මොකද මේ Python අමාරුයි කියලා ළමයි කිව්වට MCQ වල කිසිම අමාරුවක් නැහැ. MCQ වල challenging තැනකට එනවා නම් එන්නේ hand trace කරන එක. ඒකත් ඔයා syntax හරියට දන්නවා නම් ඇති දෙයක් නැහැ. right? ඒක නිසා MCQ ටික නම් අනිවාර්යෙන් මාස්ටර් කරන්න. මොකද ඒකේ ලොකු බරක් තියෙනවා. දැන් මේ පේපර් එක ගත්තොත් 41 වෙනි ප්‍රශ්නේ ඉඳලා 45ට වෙනකම් Python තියෙනවා. කලින් එකක් හම්බුණා. ඊට පස්සේ 48 කියන එක තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න 8ක් කියන එක අනිවාර්යයි. මේ අවුරුද්දන ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ 7ක් හරි 8ක් හරි තමයි තියෙන්නේ. 10 12 කියන්නේ 8 ඉඳලා 10ක් 12ක් වෙනකන් එන්න පුළුවන් දේවල්. right? ඒක නිසා
මග හරින්න එපායේ ලකුණු 10යි. ලකුණු 10 අරගන්න පුළුවන් ලකුණු 10ක්. right? ගොඩක් අය මේක හරියට තේරුම් ගන්න නැති නිසා නැති කරගන්න ලකුණු 10ක්. right? හරි අපි බදාද එතකොට e-commerce පටන් ගන්නවා. right? බදාදට මම PDF එක ඔයගලන්ට එවන්නම්. ඒක එතකොට බලාගෙන අපි කතා බහ කරන වැඩේ කරගෙන යමු. එතකොට e-commerce ටක් ගාලා කරලා ඉවර කරමු. දවසකින් දෙකකින් ඉවර කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ new trends ඉවර කරනවා. ඊට පස්සේ අපි papers කරන්න පටන් ගමු. right? IoT පාඩම අපි අවසානටම තියමු ළමයි. මොකද ඒකේ එකක් තියෙන ප්‍රැක්ටිකල් බේස් තියෙන එකක්. මම ඒකට අදාළව නෝට් එකක් ඔයගලන්ට දෙන්නම්. නමුත් ඊට කලින් අපිට දැනට තියෙන ටික සහ ප්‍රොජෙක්ට් වෙලා තියෙන ටික ප්‍රැක්ටිස් වෙන එක හොඳයි. right? PHP වල අපි ලැබෙන ඉඩානුව බලමු. PHP කියලා කියන්නේ Python හා සමානම දේවල් ටිකක් තියෙන්නේ. ඒකේ විභාගෙදී සලකලා බලලා තියෙන database access කරන එක පහුගිය අවුරුදු දෙකේම මේ ඉස්සරහ අවුරුද්දේ ගොඩක් දුරට ඒකෙම ප්‍රොජෙක්ෂන් එකක් එන්න පුළුවන්. ඒකට දාලා තියෙන ටික කතා බහ කරමු. මූලික ටිකත් අපිට කතා බහ කරන්න ඉඩ ලැබෙන වෙලාවක් අනුව බලන්න. right? හරි ගිහින් එන්න එහෙනම් ලබන සතියේ කියන්නේ බදාදා e-commerce පටන් ගන්නවා. right? හරි ගිහින් එන්න. thank you very much.